මේ සූත්‍රය විපස්සනාට බරයි. ධර්මාවබෝධය කර ගැනීමට හේතු වෙනවා, උපකාර වෙනවා. ජීවිතය අවබෝධ කර ගැනීමට හේතු වෙනවා. නාම රූප ධර්මයන් අවබෝධ කර ගැනීමට හේතු වෙන විශේෂිත සූත්‍ර දේශනාවක්. ඒ නිසා මේ සූත්‍රයේ කරුණු හොඳින්ම වටහා ගන්න සෑම දිනාටම රත්නත්‍රේ ශක්ති ආශිර්වාදය ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. අද 2021 අවුරුද්දේ අප්‍රේල් මාසේ 17 වෙනිදා සම්මත වශයෙන්. ඉතින් අද මේ පින්වතුන්ට කියලා දෙන්නේ මෙන්න මේ කාරණා ටික. එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටීනේ පඤ්ඤායති. මහණෙනි මේ අනවරාග්‍ර සංසාරේ මේ සංසාරයේ කෙලවරක් පේන්නේ නැහැ. පුබ්බා කෝටීනේ පඤ්ඤායති. පළමු කොන ආරම්භක ස්ථානයේ කොහෙද කවද්ද කොහොමද කියලා පුබ්බා කෝටීනේ පඤ්ඤායති. අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං. අවිද්‍යාවෙන් වැහිච්ච තණ්හාවෙන් බැඳිච්ච. දැන් අපි හැම එක්කෙනාම සත්වයෝ අවිද්‍යාවෙන් වැහිලා අඳුර වෙලා කවර වෙලා තණ්හාවෙන් බැඳිලා. එහෙමනේ. අපි ඔක්කොම තණ්හාවෙන් බැඳිලා තිබෙන්නේ. ඒ තණ්හාවෙන් බැඳිච්ච තැන අපි තේරුම් ගන්න ඕනේ. තණ්හාවෙන් බැඳිලා තිබෙන්නේ අවිද්‍යාවෙන් ඇහිලා නිසායි. මේක හොඳට තේරුම් ගන්න. අපි තණ්හාවෙන් යම්කිසි දෙයකට බැඳලා තිබෙනවා. තණ්හාවෙන් අපි යම්කිසි දෙයකට අහු වෙලා තිබෙනවා. තණ්හාවෙන් අහු වෙලා තිබෙන්නේ යම්කිසි දෙයකට අහු වෙලා තිබෙන්නේ ඒ අහුවෙච්ච තැන මොකක්දයි කියලා අපිට තේරෙන්නේ නැහැ. හේතුව අවිද්‍යාවෙන් වැහිලා තියෙන හින්දා. අවිද්‍යාවෙන් කවරලා තිබෙන හින්දා. මේක තේරෙනවනේ. කාගේද? තණ්හාන් සංජ මේ සත්වය දුවන සන්දාවතන් සංසකතම් මේ සංසාරයේ ප්‍රතිසන්දියෙන් චුතියට චුතියෙන් ප්‍රතිසන්දියට ආය ප්‍රතිසන්දියෙන් චුතියට චුතියෙන් ප්‍රතිසන්දියට යන සත්‍යය. අපි සාමාන්‍යයෙන් අපේ ව්‍යවහාරික භාෂාවෙන් කතා කළොත් ඒක උපදිනවා මැරෙනවා ආය උපදිනවා මැරෙනවා ආය උපදිනවා මැරෙනවා මරණය ඉපදීම මරණය ඉපදීම මරණය ඉපදීම මරණය ඔය ක්‍රියාවලිය දිගට සිද්ධ වෙනවා. මේන්න මේ සිද්ධ වෙන්නා වූ සත්වයාගේ පුබ්බා කෝටීන පඤ්ඤායති. මේ පළමු කෙලවර මුල් කෙලවර පේන්නේ නැහැ කියලා කියනවා. මෙහෙම බුදුරජාණන් වහන්සේ මේ කතාව කියලා දේශනා කරලා ඊට පස්සේ වෙන කතාවක් කියන පොඩි. ඒකත් හරි අපූර්වයි. හෝති කෝසෝ භික්කවේ සමයෝ යං මහා සමුද්දෝ උස්සුසති විසුසති විසුසති න භවති. මහණෙනි එක්තරා කාලයක් එනවා එක්තරා සමයක් උදා වෙනවා මේ මහා සමුද්‍රය සම්පූර්ණයෙන්ම හිඳිලා වියලිලා නැති වෙලා යනවා. මුහුදක් කියලා දෙයක් නැහැ. ඔය தത്വයටපත් වෙනවා. නත්වේ වහම් බික්කවේ දැන් හොඳට බලන්න. අපි කියනවානේ මහා සාගරය කියලා. කියනව නේද? Great Ocean. මහා සාගරය කියලා කියනවනේ. ඒක නිකම්ම එකක් නෙවෙයි. මහා සාගරය. මේ මහා සාගරය, මහා සමුද්‍රය කවදා හරි දවසක වියලලා නැති වෙලා යනවා. ඕන මහා සාගරයට වෙනදී. ඉතින් මේ මහා සාගරය ගැන කියලා උන්වහන්සේ දේශනා කරනවා නත්වේවා හං භික්කවේ අවිජ්ජා නීවරණානං සත්තාන තණ්හා සංයෝජනාන. ඒ වුණත් මහා මොහොත හිඳිලා යයි. මහා මොහොත සම්පූර්ණ නැති වෙලා වේලිලා යයි. ඒ වුණාට මහා මොහොත නැති වුණාට මේ සංසාරේ යන සත්‍යෝ ටික නැති වෙන්නේ නැහැ. දුක්ඛ සාන්තකිරියම වදා මේ කවදාකවත් මේ සත්වයන්ගේ දුක් කෙලවරක් වෙන්නේ නැහැ. මොහොත නම් හිතලා ගියා. හැබැයි දුක් හිඳිලා යන්නේ නැහැ කියලා කියනවා. දැන් පළවෙනි උපමාව. 2 හෝතිකෝසෝ භික්කවේ සමයු යන් සිනේරු පබ්බත රාජා උඩ්ඩයිහෙති විනස්සති න භවති. සිනේරු පර්වතී කියලා කියන මහමේරු පර්වතය
නේ ලෝකෝම පර්වතී කියලා කියන්නේ. ඒකත් කවදා හරි දවසක සම්පූර්ණව දැවිලා, පිච්චිලා, අණු වෙලා න භවති කන්දක් නැහැ කියන තත්ත්වයටපත් වෙනවා. ඒ මහා මේරු පර්වතයේ සම්පූර්ණ දැවිලා නැති වෙලා, පිච්චිලා, විනාශ වෙලා ගියත් නත්වේවා හම්බෙක්කවේ අවිජ්ජා නීවරණං සත්තාන තණ්හා සංයෝජන මේ තණ්හාවෙන් බැඳිච්ච අවිද්‍යාවෙන් මුලා වෙච්ච මේ සත්වයන්ගේ දුක් කෙලවර වෙනවා කියලා එකක් නැහැ. දැන් පළවෙනි එක මොකද්ද? මහා සාගරය කියන්නේ. මහා සාගරයේ හිඳලා විනාශ වෙලා වියලිලා යනවා. නමුත් සත්වයන්ගේ දුක් කෙලවර වීමක්, දුක් හිඳීමක්, දුක් වියලිලා යamak වෙන්නේ නැහැ. මහා මේරු පර්වතයේ දැවිලා පිච්චිලා අඩු වෙලා විනාශ වෙලා නැති බවටපත් වෙනවා. ඒ වුණත් මේ සත්‍යයගේ නැතිවීමක්, මේ දුක් කෙලවර කිරීමක් වෙන්නේ නැහැ. තවත් එකක් කියනවා. හෝතිකෝසෝ භික්කවේ සමයෝ යම් මහා පඨවි උඩ්ඩයති විනාශිතින භවති. මේ මහා පොළොවනේ දැන් සාමාන්‍ය නිකම්ම නෙවෙයි. මහා සාගරය ඊළඟට මහා පොළොව පර්වතයෙන් පස්සේ මේ මහා පොළොව මහා කියලා වචනෙන් කියනවනේ. මේ මහා පොළොවත් එක්තරා කාලයකදී උඩ්ඩයති විනාශිතින භවති. දැවෙනවා, පත් වෙනවා, පිච්චිලා, අළු වෙලා, විනාශ වෙලා යනවා. න භවති නැති තත්ත්වයටපත් වෙනවා. ඒ වුණත් මේ අවිද්‍යාවෙන් වැහිච්ච, තණ්හාවෙන් බැඳිලා ඉන්න සත්වයන්ගේ සසර දුක් නැතිවීමක් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒක හරි මහා පුදුම කතාවක්. දැන් මේ වගේ ලෝක ධාතු, මේ වගේ මහා පෘථුවීන්, මේ වගේ මහා ලෝක ධාතු කීයක් අපි පාස් කරගෙන ඇවිල්ලාද? දැන් මේ වගේ මහා පොළොව ධාතු වල මොන වගේ තත්ත්වවල අපි හිර වෙලා ඉඳලාද? කොච්චර කුඹුරු කරලාද? කොච්චර ගොඩනැගිලි හදලාද? කොච්චර ගොඩනැගිලි වලට රණ්ඩු වෙලාද? ඉඩකඩම් වලට රණ්ඩු වෙලාද? ඔය වතුර කඩਿੱත් එකට රණ්ඩු වෙලාද? කෝ ඒවා නෑ. දැන් ඒ වගේ මහා පොළොව තලවල අපි තැන් වල ඉපදිලා ඇති. ගෙවල් හදලා ඇති. ඒ ගෙවලුත් නෑ. මහා පොළොව තලත් නෑ. ඒ ඔක්කොම දැවිලා විනාශ වෙලා ගිහිල්ලා. දැන් පේනවනේ දැන් මේකේ මේ මහා පොළොව තල හැදෙනවා, මේ විනාශ වෙලා යනවා. හැබැයි අපි තාම මේකේ දිගට යනවා. දැන් මේ කරුණු තුනක් කිව්වා. ඉස්සර වෙලාම කියපු කාරණේ තමයි මහණෙනි මේ අවිද්‍යාව තණ්හාවෙන් බැඳිලා ඉන්න, අවිද්‍යාවෙන් වැහිලා ඉන්න සත්වයන්ගේ කෙලවර పూర్ව කෙලවර කොච්චරයිද කියලා කියන්න බෑ. දැන් කරුණු තුනක් උපමා තුනක් කිව්වා. ඒ තමයි මහා සාගරය හිඳිලා යනවා. සිනේරු පර්වතය දැවිලා විනාශ වෙලා යනවා. මහා පොළොව තලය දැවිලා විනාශ වෙලා අළු වෙලා දූවිලිත් නැති වෙන තත්ත්වයටපත් වෙනවා. ඒ වුණත් ඒ වගේ හිටපු සත්වයෝ ඔහේ ඉන්නවා සංසාරේ. කෙලවර වෙලා නැහැ. ඊට පස්සේ මේ විදිහට කියනවා. සීතාපි භික්ඛවේ සා ගද්දුල බද්දෝ දල්හේ කිලේවා තම්බේවා උපනිබද්දෝ තමේව කීලං වා තම්බං වා අනුපරිදාවති අනුපරිවත්තති. ඔන්න දැන් බල්ලෙක් ගැන කියනවා. මේ ගද්දුල බද්ද කියලා කියන්නේ මේ වැලකින් කණුවකට තියලා බැඳපු බල්ලෝ ඉන්නේ. දැන් ওই ලීස් එක දාලා තියෙන්නේ. ඒ බල්ලා ඒ කණුවේ බැඳෙන් පස්සේ ඌ ඇවිදිනවා. අනුපරිදාවති අනුපරිවත්තති. ඌ වටේ දුවනවා. වටේ දුවන්නේ මොකක් වටේද? අර කණුව වටේ දුවනවා. හැබැයි එතනින් ගැලවිලා යන්නේ නැහැ. ගද්දුල බද්දේ කියලා කියන්නේ මේ කණුවට බැඳී ඉන්න බල්ලා. කණුවක හරි උලක හරි මොක හරි දැන් තම්බේවා කීලේවා කණුවක හරි මොකක් හරි ඒක දැන් බැඳලා ඉන්නවා. හැබැයි එයා එහෙට මෙහෙට ගියත් ඔය වටේ දිව්වත් එහෙට මෙහෙට පැන්නත් හැම වෙලේම බැඳලා ඉන්නේ මොකටද? කණුවට බැඳලා ඉන්නේ.
කනුවට කණෙක් වෙලා ඉන්නේ. බලන්නකො මේ කියපු කතාව. ඇත්තට බුදුරජාණන් වහන්සේ එහෙම කියන්න ඇත්තේ කුමක් හින්දාද? ඔය ගෙවල් වල බල්ලෝ බැඳුවයි ඉන්න බල්ලෝ බැඳලා ඉන්නවා. ඔය ඉස්සරහා ඔය බල්ලෝ බැඳලා ඉන්නවා, හරක් බැඳලා ඉන්නවා, බල්ලෝ බැඳලා ඉන්නවා. හැබැයි ඉතින් අර එහෙට මෙහෙට කෑ ගහනවා, දුවනවා, ආයෙත් ඒක නිදා ගන්න. දැන් බල්ලා නිදාගෙන ඉන්නවා. නිදාගන්නේ කොයි හරිද? ඒ කනුව ගාව. ඒ කනුවට සම්බන්ධ වෙලා නිදාගන්න. වටේ දුවනවා. කනුවට සම්බන්ධ වෙලා ඒ කණු සීමාවේ තමයි දුවන්නේ. එතනින් එහාට යන්නේ හැම වෙලෙම එයා කනුවට ඒ තම්බයට ඒ පෝස්ට් එකට පෝල් එකට බැඳිලා කනෙක්ට් වෙලා තමයි ඉන්නේ. ඒ වගේ ඒව මේවකෝ භික්ඛවේ අසුතවා පුතුජනෝ ධර්මයේ දන්නේ නැත්තා වූ අසෘතවත් පුතුජනයා ආර්යයන්න් අදස්සාවි ආර්යයන් වහන්සේලා දැකපු නැති පුතුජනයා ආර්ය ධම්මස අකෝවිදු ආර්ය ධර්මයේ සම්බන්ධයෙන් දක්ෂතාවයක් නැති පුතුජනයා ආර්ය ධම්මේ අවිනීතෝ ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ හික්මිච්ච නැති පුතුජනයා සත්පුරුෂාණන් අදස්සාවි හරියට සත්පුරුෂයන් දකින්න නැති පුතුජනයා සත්පුරුෂ ධම්මේ අවිනී අකෝවිදු සත්පුරුෂයන්ගේ ධර්මයේ දක්ෂ නැති කෙනා සත්පුරුෂ ධම්මේ අවිනීතු සත්පුරුෂයන්ගේ ධර්මයේ හික්මිච්ච නැති කෙනා මෙන්න මෙයා ගැන තමයි කියන්නේ අර බල්ලා ගැන කිව්වේ ඇයි දැන් තේරෙනවනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බල්ලා වගේ තමයිලු පෘතජ්ජනය ඒව මේව කෝ බික්කවේ නිකම් පෘතජ්ජනය නෙවෙයි අසුතවා පුතුජ්ජනෝ අසුතවත් පුතුජ්ජනය මේ පුතඥයා ආර්යයන් වහන්සේලාගේ සත්පුරුෂයන්ගේ ධර්මයේ දකින්න නැති, අහන්න නැති, හිතන්න නැති, මෙනෙහි කරන්න නැති, ධර්මයේ හික්මින් නැති එක්කෙනා. රූපං අත්තනෝ සමනිපස්සති. රූපය කියනා උදේ ආත්මයක් හැටියට සලකනවා. රූපවන්තං වාත්තාන. ඒ ආත්මය රූපවත් කියලා සලකනවා. අත්තනීවා රූපං. ආත්මය ඇතුළේ රූපේ තියෙනවා කියලා කියන රූපස්මින් වාත්තාන. රූපේ ඇතුලේ ආත්මය හරි ආත්මය ඇතුලේ රූපය හරි කියලා සලකනවා. මේක තේරුණාද? මේක මෙහෙම කියලා හරියන්නේ නැහැ. මෙහෙමයි තියෙන්නේ. මට බල්ලු ඇඳින්න බෑ. අපි මෙහෙම හිතමු. මේක මෙහෙම දාමු. දැන් මේ කනෙක්ට් කරලා මෙහෙම දැන් මේ සතෙක් ඔය විදිහට මේකට තිබුණොත් එහෙනම් මෙයා දුවන ඔක්කොම ටික වෙන්නේ මොකේද? මේ කණුව වටේනේ. මේ එතනින් එහාට යන්න පුළුවන්ද? බැ. එතකොට බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ ඒ ඉන්දියානු සමාජයේ ඉන්න එදිනදා ප්ලේන් වලින් යන්නේ නැති, හෙලිකොප්ටරෙන් යන්නේ නැති, දඬු මොනරෙන් යන්නේ නැති එදිනදා පාරවල් දිගේ, වෙලක් දිගේ, මාර්ගයක් දිගේ මිනිස්සු යන්නා වූ මිනිස්සු ඉන්න ගම්මානවල යන චරිත තියෙනවානේ. ඒ ගම්මානේක යනකොට තියෙන සජීවී දර්ශන මොනවද? සජීවී දර්ශන තමයි මිනිස්සු වැඩට යනවා, දරේසේ තියාගෙන යනවා, කාන්තාව දර කඩන්ට යනවා, වතුර අරගෙන යනවා, ලිදක් තියෙනවා, වතුර ගලාගෙන යන කුඹුරු තියෙනවා, වතුර ඇලවල් තිබෙනවා, කුඹුරු වල මිනිස්සු වැඩ කරනවා, ගොයන් කපනවා, කුඹුරු හානවා නේද? ඊට පස්සේ බල්ලෝ ඉන්නවා ගෙවල් වල පොඩි ළමයි ලපට ඉන්නවා. ඔව සජීවී මනුස්ස සමාජයේ තියෙන සජීවී දර්ශනනේ. ඔය ඒක දැන් මේ බල්ලෙක් කැලේක බඳලා තියෙනවද? බල්ලෙක් කැලේක බඳලා තියෙනවද මහත්තයා? නැහැනේ. මේ බල්ලෙක් බඳලා තියෙන්නේ මේ ගයක් මෙහි ගිහි මිනිස්සුන්ගේ ඩොමෙස්ටික් මේ ඩොග්ස්ලානේ. ඉතින් මේගොල්ලෝ ගේදරක බඳලා තියෙන. එතකොට
මේක හරි ලේසි මිනිස්යාගේ හිතකට මේ කන්වේ කරන්න හරි ලේසි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ උපමාව කියනවා. දැන් මේ සතා කොහෙට ගියත් මේ කණුවේ ඉන්නේ. මෙයාට යන්න බෑ. එහෙට පයින්නවා හැබැයි කණුවට බන්ධන වෙලා. මෙහෙට පයින්නවා කණුවට බන්ධනේ වෙලා ඉන්නේ. ඒ වගේ තමයි ධර්මයේ දන්නේ නැති තථාගතයන් වහන්සේගේ ධර්මයේ දන්නේ නැති පෘථග්ජනයා ඉන්නවනේ. මේකෙන් කියන්නේ ඔක්කොම කියන්නා වූ අයගේ ධර්ම දැනගන්න එක නෙවෙයි. ක්‍රිස්තියානිටි එකයි, ජුඩයිසම් එකයි, ඉස්ලාම් එකයි, ඊට පස්සේ හින්දුනිසම්, ඊට පස්සේ තවත් ඔය එක එක තියෙනවනේ ඉසම් තියෙන જાති තියෙනවනේ. ඒ ඔක්කොම ඉසම් දැනගත්ත ඒවා නෙවෙයි. ආර්යයන් වහන්සේලාගේ ආර්ය තථාගත ධර්මයේ තිබෙන්නේ මොකේද? බුද්ධිසම් එකේනේ. ඉතින් ඒ තථාගතයන් වහන්සේගේ ධර්මය දැනගත්තේ නැති අය තමයි ආර්යයන් වහන්සේලාගේ ධර්මය දන්නේ නැති කියලා කියන්නේ. අපිට ඔක්කොම ඉන්නා වූ රිලිජන් එකේ එකම බාස්කට් එකේ දාලා කියන්න බෑ. ඒගොල්ලෝගේ ෆේත් වෙනස්නේ. දැන් මේ අසුතවත් පෘතුජනයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා හිතලා මෙහෙ කරලා නැති ඒ ධර්මයේ දන්නේ නැත්තා වූ කෙනා පෘතුජනයා මෙන්න මෙහෙම හිතනවා. ඒ තමයි මේ රූපේ තියෙනවනේ. රූපය අපි හිතමු ශරීර අපේ ඇඟ කියලා. ඇඟේ ඇතුලේ තිබෙන රූපස්කන්ධයක් තිබෙනව නේද? මේ ඇඟම රූපස්කන්ධය. මේ රූපයට මෙන්න මෙහෙම අදහසක් දානවා. ඒ අදහස තමයි මේ රූපය ආත්මයක් කියලා හිතා ගන්න. රූපය ආත්මයක් රූපය ආත්මයක් කියලා හිතා ගන්න. ඕක දෘෂ්ටියක්. දැන් මේ රූපය කියන එක ආත්මයක් කියලා හිතාගත්තේ ඇයි? රූපය කියන එක ආත්මයක් කියලා හිතාගත්තේ කරුණු දෙකක් හින්දායි. එතකොට මෙයා බැඳිලා ඉන්නේ. මේ සත්වයා මේ රූපයට බැඳිලා ඉන්නේ. අර බල්ලා කනුවට බැඳුනා වගේ මෙයාගේ දෘෂ්ටියෙන් මේකට බැඳිලා ඉන්නේ. මෙයා හිතනවා මේ රූපය ආත්මයක් කියලා. මේ රූපය ආත්මයක් කියලා. එතකොට දැන් මෙයාගේ අදහස මේකේ බැඳිලා ඉන්නේ. බල්ලා අර ලීස් එකෙන් අර කනුවට කනෙක් වුණා වගේ. ඒ වගේ දැන් මේ රූපය තමයි ආත්මය කියලා හිතාගන්නවා. දැන් ඇයි එහෙම හිතාගන්නේ? කරුණු දෙකක් හින්දා. එකක් තමයි මේ රූපයේ හැඩවැඩ මෙයාට තේරෙන්නේ නැහැ. ඒකට කියනවා අවිද්‍යාවෙන් වැහිලා කියලා. අවිද්‍යාවෙන්ද මේ රූපේ තේරෙන්නේ නැත්තේ නේද? අවිද්‍යාව නිසා තමයි රූපේ කියන එක හරියාකාර තේරෙන්නේ නැත්තේ. ඒක නිසා අවිද්‍යාවෙන් වුණාන් පස්සේ එයා මොකද කරන්නේ? හිතා ගන්නවා මේකේ ඇති ආත්මයක් තියෙනවා. මේක තමයි ආත්මය කියලා. ඒ ආත්මය කියලා හිතාගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? තණ්හාවෙන් ඒකට තණ්හා කරනවා. මේක තේරුණාද? ඈ? හොඳට තේරුණා කියලා කියනවා. හොඳ නැති විදිහට තේරිච්ච එක කියලා කියනවා. මේ කතාව ලේසි නෑ. මම දන්නවා ඔක වෙයි කියලා. මම ඊයේ හැන්දෑවේ හිතුවේ අද මේක වෙනවා කියලා. නලින් මහත්තයාට තේරෙනවා. මේ අපේ හිත මේකට බැඳෙනවා. මේ ශරීරයේ කණුවක් කියලා මේ රූපයේ කණුවක් කියලා හිතාගත්තොත් මේකට බැඳෙනවා. ඇත්තටම මේකට බැඳෙන්නේ හේතුව බැඳෙනවා කියලා කියන්නේ මොකද්ද? තණ්හාව.
මේ තණ්හාවෙන් අපි මේකට අතහරින්නේ නැහැ. බල්ලා කණු අතහරින්නේ. යන්න බෑ. කනෙක්ට් වෙලා ඉන්නේ. ස්ට්‍රෝං කනෙක්ට් වෙලා. හේතුව තමයි අපේ හිත මේ වැලෙන් බැඳිලා තියෙනවා කියලා දන්නෙත් නැහැ. මේ කියන්නේ තණ්හාවෙන් බැඳිලා තියෙනවා කියලා දන්නෙත් නැහැ. ඒ වගේම තණ්හා කරන්නා වූ රූපේ හැටි දන්නෙත් නැහැ. කමෙන්වට තේරුණාද? ටිකක් තියෙනනේ ස්ට්‍රේන් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ පුජ්‍යලෙක් ඉන්නවා කියන එකද? සත්‍යයක් පුජ්‍යලෙක් ජීවයක් තියෙනවා කියලා එහෙම එකක් තියෙනවායි කියලා එහෙම එකක් තමයි මේ රූපය කියන එක තමයි තේරුම් ගන්න. තව මේ අවංකවම කියනවා නම් to be honest, don't try to deceive me. ඒ කියන්නේ තේරුණා වගේ රඟපාන්න එපා. සම්හස රූපේ ගැන නෑ ඕව නෑ මම කියන්නේ ඔන්න තව ටිකක් තියෙනවා. එක්කෙනෙකුට දෙනෙකුට තේරුණාට අහුණාට මේකේ මැජොරිටි එක ඇවිල්ලා ටිකක් කන්ෆියුස්. දැන් එක්කෙනෙකුට දෙනෙකුට තියෙනවා. ඒක බණ අහලා ඒක තියෙනවා. මම ඒක ඉමීඩ් ඉස්සෙල්ලත් කියලා ටිකක් වැටේලා තියෙනවා. මේ කාරණය ටිකක් ගැඹීරයි. මේක යන්න ඉස්සර වෙලා මෙන්න මේ කාරණේ තේරුම් ගන්න. විජේවර්ධන මහත්තයා මෙන්න මේ කාරණේ තේරුම් ගන්න. අපි මේක මකමු. මේන්න මේක තේරුම් ගන්න. ආත්මය කියනවා self එක කියලා කියනවා soul එක කියලා කියනවා. මේ ආත්මය කියන එක ඉස්සර වෙලාම ආත්ම කතාවක් ලෝකේ තියෙනවද නැද්ද? තියෙනවා. පොඩ්ඩක් එහා පැත්තේ නම් මේ චර්ච් ස්ට්‍රීට් එකනේ මේ චර්ච් ස්ට්‍රීට් කියලා කියන්නේ කෙලින්ම ආත්ම කතා කරන ස්ට්‍රීට් එකක් අපි ඉන්නේ. දැන් චර්ච් ස්ට්‍රීට් එක තමයි නෑ චර්ච් ස්ට්‍රීට් එකේ කෙළවරට ගිහින් අපි මේ සේනාසනේදී. මෙහා පැත්තේ චර්ච් ස්ට්‍රීට් නේද? දැන් චර්ච් ස්ට්‍රීට් එකේ කෙළවරක තමයි දැන් මේ ටෙම්පල් එක තියෙන්නේ. ඒකෙන් පොඩ්ඩක් ඇතුළට ගියාන් පස්සේ මේකේ එහා පැත්තේ ඉඳලා මෙහා පැත්තටම තියෙන මොනවා කතා කරනේවද? ආත්මය කියන්නේ. තියෙන්නේ. යන්නකො බලන්න අර මේ කෝවිලක් තියෙනවා ඒකට යන්න බලන්න ඊට පස්සේ චර්චස් තියෙනවා යන්න බලන්න. හැම එකෙම ආත්මේ සෝල් එක ගැන තමයි කියන්නේ. ආත්මය ගැන තමයි කියන්නේ. ඒක නිසා ආත්ම කතාවක් මේ ලෝකෙ තියෙනවා. ඒ ආත්මයට තියෙනවා qualities මාත්‍යක්. ඒ ආත්මයට qualities තියෙනවා. මේ මිනිස්සු ආත්මයක් ගැන කතා කරනවානේ. ලෝකෙට ඒ මිනිස්සු කතා කරන ඒ කියන ආත්මය අපේ හිතෙමුත් ආත්මයක් තියෙනවා කියලා පිළිගන්නවනේ. නේද? එහෙම පිළිගන්නවනේ. පිළි අරන් තියෙනවනේ. ඒ කතා කරන ආත්ම මෙන්න මේ වාගේ ලක්ෂණයන්ගෙන් යුක්තයි කියලා කියනවා. මොනවද? 1. ආත්මය. එකක් මොකද්ද? වෙනස් වෙන්නේ. ආත්මය වෙනස් වෙන්න බෑ. මොකද්ද? ආත්මය පුච්චන්න බෑ. ඒ කියන්නේ පිච්චෙන්නේ නැහැ. අනිත් එක කවන්න බෑ. ආත්මේ කවල දාන්න බෑ. වෙනස් වෙන්නේ නැහැ. පුච්චන්න බෑ. කපන්න බෑ. කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ නැහැ. ඉස්සෙල්ලා ආත්මයේ තේරුම් ගන්න බෑ. තව මොකක්ද කියන බලන්න. දිගින් දිගට. ඈ? දිගින් දිගටම යන. නෑ.
ආත්මේ වෙනස් වෙන්නේ නැතුව දිග වෙනස් වෙන ඒ කියන්නේ ආත්මය කියන එක වෙනස් වෙන්නේ නැති, කැඩෙන්නේ නැති, බිඳෙන්නේ නැති, පුච්චන්න බැරි, මොකක් කරන්න බැරි, එහෙමම මොකුත්ම වෙන්නේ නැති එකකට කියන මොකද්ද? ආත්මය කියලා. මොකක්වත්ම වෙනස් වෙන්නේ නැති. ඒකට කියනවා ආත්මය කියලා. ඉතින් දැන් මේ ආත්මයේ ක්වොලිටි තියෙනවනේ. ඔකට සෝල් එක කියනවා. තව තියෙනවා ඉතින් ගොඩක්. ඔකට ජීවය කියලා කියනවා, වෙන නමක් කියනවා. ඊට පස්සේ ආත්මය කියනවා, ජීවය කියනවා, සත්වයා කියනවා, පුද්ගලයා කියනවා. ඔය වගේ දැන් මේ ආත්මේ මෙන්න මේ ක්වොලිටිස් තියෙන පුච්චන්ට බැරි, පිච්චෙන්නේ නැති, කඩන්න බැරි, කැඩෙන්නේ නැති, දිරන්නේ නැති මේ ආත්මය මෙන්න මේ මොකක්වත් වෙන්නේ නැති ආත්මේ රූපයලු ඒ කියන ආත්මය. එහෙනම් තේරුණා? ඔය පුච්චන්න බැරි, කඩන්න බැරි, බින්දෙන්න බැරි ඒ මේ රූපය තමයි ඔය කියන ආත්මය. දැන් මේ ඒකට තමයි කියන්නේ දැන් බලන්න රූපං අත්තතෝ සමුනුපසති කියලා පාළි වාක්‍යයක් තියෙනවා. රූපය ආත්මයක් ලෙස සලකනු ලැබි කියලා කියනවා. ඇයි රූපය ආත්මයක් ලෙස සලකන්නේ? මේ රූපයම මුළු සෙට් එක රූපයම තමයි ආත්මය. ඇයි රූපය ආත්මයක් කියලා සලකන්නේ? වෙනස් වෙන්නේ, පුච්චන්න බෑ, කපන්න බෑ, කැඩෙන්නේ නැහැ, මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් මේ රූපය අපි ඔය යනකොට අපිටම පේනවා ඔය වාහන වල හැප්පිලා කැඩලා තියෙනවා. තියෙනවනේ. තැරිලා ඔලු නැහැ. මොළ විසිරිලා ගිහලා තියෙනවනේ. හැබැයි මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ රූපය තමයි ආත්මය කියලා. නිකම් ආත්මයක් නෙමෙයි, කැඩෙන්නේ නැති, පුච්චෙන්නේ නැති. අපි හොඳටම දැකලා තියෙනවා යුද්ධ කාලේම අවුවට මේ යුද්ධ කාලෙත් එහෙම බෝම්බ වැදිලා කැල්ලා තියෙනවා. ඉතින් එහෙම වුණායින් පස්සේ මේ වාක්‍යයට තැනක් නැහනේ. තියෙනවද? නුවණින් හිතුවොත් එහෙම ඔය පිච්චෙන්නේ නැති, කැඩෙන්නේ නැති, තැලෙන්නේ නැති ආත්ම මේ රූපය ආත්මයයි නම් කොයිදින් අපිට හොඳටම පේනවනේ මේ ස්පිතාල වල දාගෙන ඉන්නේ මේ කකුල් කැඩිච්ච නේද? ඊළඟට මැරෙන්නේ නැහැ ආත්මය. ඒක දාන්න ඕන විශේෂයෙන්. ආත්මය මැරෙන්නේ නැහැ. මෙහෙම ආත්මයක්ලු තියෙන්නේ. ඒක නොමැරෙන ආත්මය තමයි මේ රූපේ. එතකොට අපිට හොඳට සාමාන්‍ය ගැඹුරකට ගියේ නැතත් මේ කියන කතාව ගැළපෙන්නේ නැහැ. මේකට අල්ලන්න බෑ, මේක වද්දන්න බෑ කියලා අපිට හොඳට තේරෙනවා. මිනිස්සු අතපය කැපිච්ච ඇත් ඉන්නවා, කැඩිච්ච ඇත් ඉන්නවා, මැරිලා, තැලිලා, පොඩි වෙලා, පිච්චිලා, වෙනස් වෙලා. ඔය තරුණ කාලේ පොඩි කාලේ හිටපු අය නෙමෙයි දැන්. ඔය ආත්ම, ඔය රූපය ආත්මයක් නම් පොඩි කාලේ විදියටම ඉඳපෑ නිකන් බුහුරු බූටි ලස්සනයි කිරි කැටි හිනාව. අද මේ ඔක්කොගෙම අද ඒ වගේ කාලේ හිටියනම් මේ hina වෙනකොට අර පුංචි පුංචි ලස්සන චුටි චුටි ලස්සන hinaන්නේ තියෙන්නේ. දැන් බලන්න කොච්චර කැතද කියලා මේ hina වෙන්නේ. නේද? එහෙම හිතෙන්නේ නැද්ද? ඒක නිසා මේ වාක්‍ය වළංගු භාගයක් තියෙනවද? එහෙනම් answer. ඔය විදිහට දෙවෙනි වාක්‍යය. දැන් දෙවෙනි වාක්‍යය. ඊට පස්සේ කියනවා මෙහෙම. හැබැයි තව කට්ටියක් කියනවා මෙහෙම. මේ රූපය කෙලින්ම කියන්න ගන්න එපා වාක්‍යය. රූපේම තනිකර ආත්මය නෙවෙයි. හැබැයි රූපේ ඇතුළේ නිකන් රූපේ ආත්මීය ගතිය තියෙනවා කියලා කියනවා.
ඔන්න එකක්. ඒකට කියනවා රූපවන්තං වාත්තාන. ආත්මය කියන එක රූප ගතිය තියනවා කියලා කියනවා. දැන් ඊට පස්සේ මේක හරි ගියේ නැහැ. ඊට පස්සේ මේක දාගත්තා. මොකද්ද කරන්නේ? ආත්මය කියන එක රූප ගතියෙන් යුක්තයි කියලා කියන්නේ ආත්මය තියෙනවා ඒක නිකන් රූපවත්. කියන්නේ රූපයේ ලක්ෂණේ තියෙනවා. ඔන්න එකක් දාගත්තා. එතකොට මේකේ ඇස්සේ සම්පූර්ණම ආත්මේ නොවේ කියලා ප්‍රතික්ෂේප කරනකොට ඊට පස්සේ මේකේ ඇතුලේ මේකේ යන්තම් මේ රූපමය ගතියක්, ඒ කියන්නේ ආත්මීය ගතියක් මේ රූපේ තියෙනවයි කියලා ගන්නවා. ඉතින් එහෙම බැලුවොත් එහෙම ඒත් පරාදයිනේ. එතකොටත් ඉතින් අර ටික තියෙන්න එපායි. මේ රූපයේ අඩුතරමේ අතක් කැඩෙනකොට කෑල්ලක්වත් ඉතුරු වෙන්න එපායි. එක කෑල්ලක්වත්. එතකොට අර නිකන් එක කෑල්ලක් යන ආත්මීය තියෙන ටික ඉතුරුනවා කියලා කියන්න පුළුවන්. එහෙමත් නැහැනේ. දැන් පුච්චනකොට ඉතුරු වෙන්නේ නැතුව සම්පූර්ණ පිච්චෙනවනේ. කැඩෙනකොට සම්පූර්ණ කැඩලා යනවා. ඒක නිසා මේ වාක්‍යයත් වැලිඩ් එකකට දාන්න බෑ. ඒකේ වැලිඩ් එකක් නැහැ. හේතුව රූපය ආත්මය කියන එක රූපවත් ගතියකමුත් නැහැ. ඉස්සෙල්ලා කිව්ව තනිකරම රූපය තමයි ආත්මය කියලා. දෙවෙනි එකත් වැලිඩ් නැහැ නේද? ඒ නිසා මේකත් යනවා. නිකම්ම ආත්මයක් කියලා කිව්පයක් උන්නේ නෙමෙයි. මෙන්න මේ ක්වොලිටි තියෙන්න ඕනේ මේ වගේ. ඊට පස්සේ දැන් මේ දෙකම හරි ගියේ නෑනේ. ඊට පස්සේ තව වාක්‍යයක් හදාගත්තා. ඒකට කියනවා අත්තනීවා රූපං. ඒක ඊට ආපං. අත්තනීවා රූපං කියලා කියන්නේ ආත්මය ඇතුලේ රූපේ තියෙනවා. එතකොට දැන් දෙකක්නේ. ආත්මයක් තියෙනවා. ආත්මයේ ඇතුලේ රූපේ තියෙනවා. ආත්මයේ ඇතුලේ ආත්මයේ තියෙනවා වටිනා දෙයක්, වටිනාම පිච්චෙන්නේ නැති හොඳම එකක් තියෙනවා. ඒක ඇතුලේ දාලා තියෙන්නේ මොකද්ද? දිරච්ච රූපයක්. දැන් නිකන් ගැලපෙන්නේ නැහැ නේද? ඇත්තට ඔච්චර වටිනාම ආත්මයක් තියෙනවා නම් ඒකේ තියන්නත් ඕනනේ වටිනා එකක් නේ. ඔන්න ඔය වගේ කට්ටියක් මේක කියනවා. හැබැයි මේ ඔක්කොම කතන ටික මොකක් සම්බන්ධයෙන්ද? මේ රූපේ සම්බන්ධයෙන්. ඔය එක එක්කිනා මොකද කරන්නේ? ඔය එක දාගෙන මේකට බැඳෙනවා. අපි ඔය කියලා එක එක තර්ක ඊළඟට කතා පැහැදිලි කිරීම කොච්චර කරත් ඕක තියෙන එක්කිනා අපිට ගාලා පන්නයි අපේ තියෙන ආත්මය සෞතු කරන්න එනවා කියන්නේ. එහෙම තමයි තියෙන්නේ. අනිත් කාරණේ තමයි ඒක නිසා දැන් මේ වටිනාම ආත්මය ඇතුලේ දිරච්ච රූපයක්, දිරා යන රූපයක්, කැඩෙන බිඳෙන රූපයක් තියෙනවා කියලා ඔන්න පිළි අරගෙන තියෙනවා. ඉතින් දැන් මේකත් බැලුවන් පස්සේ හොයන්න ඕනේ මෙහෙම එකක් තියෙනවද කියලා. ඒක නිසා තමයි විදර්ශනා කරන්න කියන්නේ. විදර්ශනා හොයාගෙන යනකොට එහෙම එකක් නැහැ, වාජනෙත් නැහැ. හැබැයි තියෙනවා මොකද්ද? දිරා යන රූපයක් නම් තියෙනවා. ඒක නිසා මේකත් වැලිඩ් වෙන්නේ නැහැ. ඊළඟ කාරණේ. රූපස්මින්ව අත්තාන. රූපය ඇතුලේ ආත්මය. ඊට පස්සේ කියනවා රූපය ඇතුලේ ආත්මය තියෙනවා. අර ඉස්සලා කියපක දැන් මේ අපේ ශරීරයේ තියෙනවා මේක ඇතුලේ තමයි ආත්මය තියෙන්නේ. දැන් බලන්න මේ ආත්ම කතාව ගහගෙන හැම වෙලාවෙම රූපෙන් අයින් වෙන්නේ නැහැ. හැම වෙලාවෙම මේ රූපෙන් අයින් වෙන්නේ නැහැ හිත.
හිත අයින් වෙන්නේ නැත්තේ ආත්මයේ පිටින් හරි ඇතුලේ හරි කනෙක් වෙලා හරි කොහොම හරි මේකේ ඇස්සේ ආත්මයක් තියෙනවයි කියලා බැඳෙන්නේ මොකටද? මේක තමයි බැඳගෙන බල්ලා අර කනුවට බැඳලා ඉන්නවනේ. ඌ කොහේ දිව්වත් ඒක වටේනේ. අපි මොන තරකේ දැම්මත් ආත්ම කතා තියෙන ඇතුලේ පිට අරහෙ මේ කියලා දැනුවත් මොන දැඟලිලි කරත් දුවන්නේ මොකක් වටේද? අර රූපේ වටේ තමයි මේ ජීවිතේ වටේ තමයි දුවන්නේ. එහෙම නේද? ආන්න ඒක තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ අසුතවා පෘතුජ්ජනයා මේ පෘතජ්ජනයා අන්න අරයා වගේ තමයි වැඩ කරන්නේ කියලා. අපිත් හැම වෙලෙම ඔය චින්තනයේ දාගෙන ඔය දෘෂ්ටිය දාගෙන තමයි ඉන්නේ. දැන් මේකෙන් වෙන්නේ මොකද්ද? මෙන්න මේ ආත්මීය කතාව, ආත්මීය ප්‍රකාශන, self මේ ප්‍රකාශන දදා අපි කනෙක් වෙන්නේ මොකක්ද? මොකටද? අර රූපේට. ඒක නිසා මේ රූපය අතහරින්නේ නැහැ. ඇයි රූපය අතහරින්නේ නැත්තේ? රූපේට තණ්හායි. රූපේට බැඳිලා, රූපේට කනෙක් වෙලා. හේතුව රූප භාජනයක් හැටියට හරි මේක තියාගන්න ඕනේ. ඇයි ආත්මයේ තියෙන්න එපායි. එහෙම නැත්නම් ආත්මයේ තියෙන භාජනය කියලා හරි තියාගන්න ඕනේ. නැත්නම් ආත්මයට අයිති වෙලා තිබෙන ආත්මේ රූපේ තියාගෙන ආත්මයේ හැටියට හරි කියලා තියාගන්න ඕනේ. මේ ආත්මය ඇතුලේ තමයි රූපේ තියෙන්නේ කියලා හරි මේකට මේ ආත්මයට සම්බන්ධ රූප කැලලක් කියලා හරි අපි මේකට ඇලෙන හැම වෙලාවෙම මේ රූපයට බැඳෙන විදිහ තමයි තියෙන්නේ. මේකෙන් එහාට ගැලවිලා යන්නේ නැහැ. මේ කාරණේ තේරුණා. දැන් පේනවා නේද අපේ හිත මේ රූපය අතහරින්න බැරි හේතු? ඇයි අපි මේකට බැඳෙන්නේ? හේතුව මේකේ අස්සේ මේ රූපේ ඇතුලේ ඔය කියන ජරමර නෑ කියලා තේරෙන්නේ නෑ. එහෙම ආත්මයක් මේකේ අස්සේ පිටත් නෑ මේකේ ඇතුලෙත් නෑ කියලා තේරුම් ගන්නට තරම් අපිට නුවණක් දැනුමක් නැහැ. ආන්න ඒකට කියනවා මොකද්ද? අපි අවිද්‍යාවෙන් වැහිලා කියලා. අවිද්‍යාව නීවරණ වෙලානේ වැහිලානේ තියෙන්නේ. ඔය අවිද්‍යාවෙන් වැහිච්ච අය තමයි ඔය ටික කතා කරන්නේ. ඒ කයිටේ කියනවා අසුතවත් පෘතජ්ජනයෝ කියලා. ආර්යයන් වහන්සේලාගේ බණ දන්නේ නැති, ධර්මයේ දන්නේ නැති අසුතවත් පෘතුජ්ජනය තමයි මෙන්න මේ හතර විදිහටම කතා කර අරකට ඇලෙන්නේ. ඉතින් හරියනද මේ දාපු ගාම මොහොකට හරි බැඳෙනවනේ. දැන් අර මොකද්ද මේ පැණියක් ආවනේ මහත්තයා. දැන් මේ කාලේ පැණි කතා තියෙනවනේ. ඒ පැණි කතා ඒ පැණි වලට මිනිස්සු කොහොම හරි අහුණානේ. එහෙනම් ඒ පැණියට අහුණා. සතියකට හරි අහුණා. හේතුව ඇයි එහෙම වෙන්නේ හේතුව? හේතුව තමයි එහෙම එකක් ක්‍රියාත්මක වෙනවද නැද්ද? ඕක ඇත්තක්ද බොරුද කියලා එහෙම සත්‍යතාවයේ තේරුම් ගන්නට මිනිස්සුන්ට ඒ තරම් 100ක් කල්පනාවක් තිබුණේ නැහැ. හැබැයි තිබුණා හිටියා. ඒ අය ගියේ නැහැ. අවිද්‍යා නීවරණ සත්‍යය අවිද්‍යාවෙන් වහුණන් පස්සේ ඔන්න ඔය විදිහයි. ඒක නිසා අපි මේකට හරියට බැඳෙනවා. අපේ හිත අපේ මේ දෘෂ්ටි මේකෙන් අහකට යන්නේ නැහැ. මේකෙන් අහකට යන්නේ. අන්න ඒකට කියනවා අවිද්‍යාවෙන් වැහිච්ච තණ්හාවෙන් බැඳිච්ච. ඉතින් අවිද්‍යාව නිසා මේක තේරෙන්න නැති තරමටම තණ්හාවෙන් බැඳීම වැඩි. දැන් ওই විදිහට හතර ආකාරයකට තියෙන මේකත් රතු පාට කපලා දාන්න. මේකත් බුදුරජාණන් වහන්සේ මෙහෙම මේ කියන જાතියව තියෙනවද කියලා උන්වහන්සේ පරීක්ෂා කරලා බැලුවා. මේ විදිහට මේකේ අස්සේ පිට නිකන් ගතිය වගේ උන්වහන්සේ දැක්කම මේ මොකක්වත් ඔය කියන ඒවා මොකක්වත් නැහැ කියලා. ඒක නිසා මේවා ලෝකයේ තිබෙන කතාවල් විතරයි.
හැබැයි මේ වගේ මේවා කතාවල් විතරයි මේවා දෘෂ්ටි විතරයි. හැබැයි මේවා මෙහි ගිහිල්ලා බලනකොට නම් නෑ. කියලා දැනගන්න. මිනිසු මේ ආත්මේ නෑ කියලා එහෙම කියපු ගමන්ම හරියට දාලා යනවා. එහෙනම් අතරේ එක තමයි ගොඩක් හැයි කියන්නේ. ඒක පේන්නේ නැහැ මරණ වල කොහේ යනවා කියලා. ඔව්. ඔය එකක් තමයි. රූපය ඇතුලේ ආත්මය. රූපය ඇතුලේ ආත්මය කියන මේක නිකන් දිරා යනවා මේක පිච්චෙනවා ඒකට නිකන් අහකට යනවා කියලා කියනවා. කොහොම කියනවා. ඔය හතරෙන් වැඩිපුර හරි අඩුවෙන් හරි ඔය හතරේ තමයි කරකින්නේ. ඒක බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන වචනේ මොකද ආත්මය කියලා. ආත්මය කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වේ නැන්නේ. නෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒක තමයි වචනේ. එහෙම කියලා ආත්මය කියන වචනේ කියන්නේ නෑ. බුද්ධාගමේ නෑනේ ආත්මය කියලා වචනයක්වත් නෑනේ. මහත්ය මෙහෙමයි. ආත්මය කියන වචනේ සිංහල භාෂාවෙන් සිංහල පිළිවෙලකට කතා කරනවා. ඕකේ පාලි වචනේ තමයි අත්ත කියලා කියන්නේ. අත්ත අනත්ත. ඕක සිංහල භාෂාවෙන් කියනකොට අපි කියනවා ආත්මය කියලා. දැන් ඕක ඉංග්‍රීසියෙන් කියනකොට කියන්නේ සෝල් කියලා කියන සෙල්ෆ් කියලා. අනිත් එක නිකම්ම නේ ඔය ආත්මය හරි බලවත්. නිකම් සොච්චන් ආත්මයක් නෙවෙයි පිච්චෙන්නේ නැහැ කියලා කියනවා. කඩන්න බින්දින්න බෑ. පිච්චෙන්නේ නැහැ. ඒ ආත්මය ඒ විදිහට තියෙනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ බැලුවා ගිහලා වුණ හැම ඒ ආත්මේ තියෙන දැන ආත්මය කියලා එක ඇත්තෙත් නැහැ. ඒ තියෙනවා කියන තැනුත් ජරා ඒ වගේම පිච්චෙනවා. අනිත් එක තමයි තියත්. ඔච්චර වටිනා ආත්මයක් තියෙනවා නම් ටිකක් බාස්කට් එක හොඳ එකක් තියෙන්න බෑ. ගඳ ගහන එකක් නැතුව නේද? හැමතැනම මේ ඔක්කොම ගඳ ගහන එකක් නේ තියෙන්නේ. නිකන් හොඳට නිකන් පිරිසුදු එකක් තියෙන රත්තරන් වගේ නම් ඔන්න ටිකක්වත් තියෙන්න පුළුවන්. මේක හරිම ජරාය ඒක තමයි මේක තියෙනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඉතින් ඔය බැලුවා. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? ඔය සිස්ටම් එකටම යනවා වේදනාව. ඊට පස්සේ සමහර අය කරේ මොකද්ද? රූපයේ හිමීට මේ හොයාගෙන යනකොට හිමීට මේවා ප්‍රූව් කරන්න බෑනේ. හිමීට සෙට් එකම ගලවලා පැත්තකින් තියලා ඕක නෙවෙයි ආත්මේ ඒක තියෙන්නේ ඇතුලේ කියලා ඊට පස්සේ මොකද කරේ? ආත්මයෙන් තමයි විඳින්නේ කියලා ප්‍රකාශනයක් කරා. විඳින වේදනා ගතියම තමයි ආත්මය. විඳීමම තමයි ආත්මය. සමහර අය කිව්වා විඳීම කියන එක ආත්මීය ගතියෙන් යුක්තයි කියලා. දෙවෙනි එකට පස්සේ. සමහර අය කිව්වා ආත්මයේ ඇතුලේ තමයි වින්දනේ තියෙන්නේ කියලා. ආත්මය කියන එක තියෙනවා විඳීම ඒක ඇතුලේ. සමහර අය කිව්වා වේදනාව තියෙනවා වේදනාව තමයි බාස්කට් එක වේදනාව ඇතුලේ තමයි ආත්මය තියෙන්නේ කියලා. ඔය විදිහට කිව්වා. කවදාකවත් ඔය එක්කෝ රූපය එක්කෝ වේදනාව එක්කෝ සංඥාවේ ඔය කතාව ඊට පස්සේ සංකාරයේ ඔය කතාව විඥානයේ ඔය කතාව ඔය සෙට් එකකින් ඔය තැන්වල පහෙන් ගැලවිලා අහකට යන්නේ ඕකෙම කරකිනවා. අර හරියට අර බල්ලා බැඳලා නින්නේ. ਉਹ කරකින්නේ මොක වටේ. අපි කරකින්නේ මොකේද? ස්කන්ධ පංචකේ වටේ, මේ ස්කන්ධ පංචකේ වටේම ඔය දෘෂ්ටි දදා කැරකි ඉන්නවා. හොඳයි. දැන් බලන්න මෙහෙම. අපි ওই ටික සාමාන්‍යයෙන් ආත්මීය කතා පොඩ්ඩක් පැත්තකින් තියමු. මලක් පහනක් පූජා කරනවා. මේ මල් ටික පූජා කරලා අපිට අහන්න ලැබෙනවා මෙහෙම. මල් පූජා කරාම මොකද වෙන්නේ මහත්තයා? පින් සිද්ධ වෙනවා. විපාක හැටියට මොනවද දෙන්නේ? උදුලන්න ඕන මොකද්ද වෙන්නේ මල් පූජා කරා? අන්න බලන්න. ඔව් දිව්‍ය ලෝකෙ වල උපදිනවා. නේද? නිකන් උපදිනවද? නෑ. පිච්ච මල් වගේ, සමන් මල් වගේ, නෙළුම් මල් වගේ ලස්සන පාට. නේද? ඉතින් ඒ වගේ ලස්සනට උපදිනවා. අපි පැතුමකුත් දානවා. ඇස්පිරේෂන් එකක් දානවා. කොහොමද දාන්නේ?
හරි ලස්සන දිව්‍යාංගනාවක් වෙලා මම උපදීවා කියලා ඔන්න පැතුමක් දාන්න. එහෙම පැතුමක් දාන්න. එතකොට දැන් මේ පිනකුත් කරානේ. පින කරලා ඉල්ලුවේ මොකද්ද? ඉල්ලුවේ මොකද්ද? ලස්සන රූපයක්. නේද? බලන්න රූපෙන් අපි අහකට ගියාද කියලා? නැහැ. රූපෙන් අහකට යන්නේ නැහැ. හැම වෙලාවෙම මෙතනින් දක්කගෙන ගිහිල්ලා තව තැනක පැතුවොත් එහෙම එතනත් ඕනන්නේ රූප පොඩ්ඩක්. අවශ්‍යයි. ලොකු හරි ගොරෝසු හරි ඕලාරික පාට අපාට රූපයක් අවශ්‍යයි. අපි පිනක් කරලවත් රූපේ අහක් කරන්නේ නැහැ. ඒ අපේ පිනේ විපාකයේ හැටියට එන්නත් උනන්නේ මොකද්ද? රූපේ. ඒක නිසා අර බල්ලා බැඳලා ඉන්නේ මොකටද? කණුවටනේ. ඉතින් අපි මෙහෙන් කරකිලා මෙතනින් පැනලා ගිය ගමන් ආයෙත් යන්නේ කොතනද? රූපේටම. ඒක නිසා රූපෙන් එළියට යන්නේ නැහැ. අපි බැඳලානේ තියෙන්නේ. ඒක නිසා අපේ කනෙක්ෂන් එක, අපේ තිබෙනා වූ තණ්හාව, අපේ තිබෙන සංයෝජනේ ස්ට්‍රෝංලි අරකට ටයි වෙලා තියෙනවා. ගැට ගැහිලා තිබෙනවා. ඒක නිසා අපි රූපෙන් අහකට යන්නේ නැහැ. ඇයි? හේතුව අපිට පොඩ්ඩක් හිතන්න බෑ ඔළුවක් කල්පනාවක් මොලේ කලඳක් අනේ මහත්තයා තියෙන්න එපායි. මෙහෙන් ගියයින් පස්සේ මේක දාලා ගියයින් පස්සේ සරලව හිතන්න බලන්න. අපි දිව්‍ය ලෝකයේ ලස්සන රූපයක් ලබන්න පින් කරනකොට පින් කරන්නේ මොන ශරීරයක් අල්ලගෙනද? කැඩෙන, බිඳෙන, තුවාල වෙන, ගඳ ගහන එකක් නෙවෙයි, වෙනස් වෙලා යන එකක් නේ අල්ලගන්නේ අපි ඒකට හැදුවේ. එහෙනම් මෙහි තිබෙනා වූ ප්‍රොඩක්ට් එකම තමයි එතෙන්ට වදින්නේ කියලා මේක කැත වෙනවා නම් ඒකත් වෙනස් වෙනවා කියලා, මේක වෙනස් වෙනවා නම් ඒකත් වෙනස් වෙනවා කියලා එහෙම හිතන්න අපිට කල්පනාවක් එන්නේ නැහැනේ. ඇයි? අවිද්‍යාව වෙන් වෙහිලා. කල්පනා වෙන්නේ. තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි එතෙන්ට බැඳෙනවා. ඒකෙත් ටිකක් ළඟ හරි ෂෝට් හරි මේ ටික කාලයක් තිබිලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකෙමුත් අහකට යනවා. අහකට යන්නේ ආයෙත් මොකද්ද? ආයෙත් රූපයකට තමයි යන්නේ. ඒක නිසා මේ රූපයෙන් එළියට යන්නේ අර බල්ලා මොනේකේ කරකුණත් කොයි පැත්තට ගියත් උතුරට දකුණට ඊට පස්සේ නැගෙනහිර බටහිර කොයි පැත්තට ගියත් ඌ කණෙක් වෙලා ඉන්නේ මොකටද? අර කනුවටයි. ආන්න ඒ වගේ කියනවා බුදුරජාණන් වහන්සේ මේ ගද්දුල බද්දයා මේකට බැඳලා ඉන්නා වූ බල්ලා වගේ තමයි මේ පෘථග්ජනයාගේ හිත කියලා. ඉතින් කොහොම නේද? මොනේ කියදිව්වත් අපි දුවන්නේ එක්කෝ විඥානේ, එක්කෝ සංඥාවේ, එක්කෝ වේදනාවේ, එක්කෝ සංස්කාරේ, එක්කෝ රූපේ. ඔය පහෙන් එහාට යන්නේ නැහැ. කවුද? පෘථග්ජනය. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අර පෘථග්ජන හිත දාලා තියෙන කාට සම්බන්ධ කරලාද? අර ගද්දුල බද්දයා. ඒ කියන්නේ වැලියකට ගහලා ඉන්න කනුවට ලණුවකින් සම්බන්ධ කරලා ඉන්නා වූ බල වගේ කියලා. ඒක නිසා කවදාකවත්ම මේ හැම තැනම දුවන්නේ රූපයෙන්, වේදනාවෙන් සංඥාවට සංඥාවෙන්, රූපයට රූපෙන්, සංස්කාරයට ওই විදිහට පැන මේකීම තමයි ඉන්නේ. ඒක නිසා කවදාකවත් අපිට මේ පහෙන් බේරෙන්න පුළුවන් බෑනේ. බෑ. ඒක නිසා කියනවා න පරිමුංචති රූපම්හා වේදනාය සංඥාය. න පරිමුංචති සංකාරේ, න පරිමුංචති විඥානම්ම. ඒක නිසා න පරිමුංචති ජාති ජරා මරණ ශෝක පරිදේවය. යම් කිසි තැනක මේ පහ තියෙනවා නම් මොකද්ද? රූපය ගැට ගැහිච්ච, වේදනාව තෙරපෙච්ච, සංඥාවක් තියෙන, සංස්කාර මණ්ඩහැච්ච විඥාන, මේ පහ කොතන හරි තැනක තියෙනවා නම් එතන තියෙන්නේ මොනවද? එතන තියෙන්නේ මෙන්න මේ ටික. අනිවාර්යයෙන්ම තියෙනවා ජාතිය තියෙනවා, ජරාව තියෙනවා, මරණය තියෙනවා, අඬනේවා තියෙනවා, ඇත්ත අඬන බොරු අඬනේවා තියෙනවා, ඇහෙන් අඬන හොරෙන් අඬනේවා තියෙනවා, ඒ වගේම පේන් අඬන ඒවා තියෙනවා,
හිත ඇතුලෙන් අඬන ඒවා තියෙනවා, ශෝක කරන ඒවා තියෙනවා, වැළපෙන ඒවා, අයියෝ අප්පෝ කියලා අඬන ඒවා තියෙනවා, ඉන්ටර්නෙට් එකේ අඬන ඒවා තියෙනවා, WhatsApp වල අඬන ඒවා තියෙනවා. ඒ වගේම අඬනවා කියලා අඬනවා, ඒ වගේ දේවල් තියෙනවා. ඇත්තටම අඬන ඒවා තියෙනවා, ශෝක කිරීම තියෙනවා, වැළපීම් තියෙනවා. හැම එකක්ම දැන් බලන්න පංචස්කන්ධය නැතුව අඬන්න බලන්න පොඩ්ඩක් try එකක් දාන්න. පංචස්කන්ධය නැතුව අඬන්න නිකන් පොඩ්ඩක් නිකන් try එකක් දාන්න. බෑනේ. ඒ නිසා අඬන්න ඕන නම් පංචස්කන්ධයක් අවශ්‍යයි. ඒකෙන් තමයි හොඳට දාලා අඬන්න පුළුවන්කම තියෙන්නේ. උපදින්න නම් මොකද්ද තියෙන්න ඕන? පංචස්කන්ධයක් අවශ්‍යයි. ඒ වගේම හයියෙන් කෑ ගහන්න දුක් දුම්නස් ඇති වෙන්න පංචස්කන්ධයක් අවශ්‍යයි. උපායාසයෙන් වෙන්න දුක්ඛ ස්කන්ධයක් අවශ්‍යයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන කවදාකවත්ම දුකෙන් මිදෙන්නවාය කියලා නම් මම දේශනා කරන්නේ නැහැ කියලා. ඔය කවුරු ගැනද කිව්වේ? අසුතවත් පුතඥයා ගැන. හැබැයි තවත් කොටසක් ඉන්නවා. ඊයේගේ වැඩසටහන වෙනස්. සුතමකෝ භික්ඛවේ ආර්ය ශාවකෝ. ආර්යයන් වහන්සේලාගේ බණහන සුතවත් ආර්ය ශ්‍රාවකයා. ආර්ය ශ්‍රාවකයා ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ දකින, හිතන, ඒ ධර්මයේ පුරුදු කරන, ඒ ධර්මයට අනුව හැසිරෙන සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මයේ දකින, හිතන, මෙනෙහි කරන ඒ ආර්ය ශ්‍රාවකයා වෙනස්. අර කිව්වේ අර කනුවට ගැට ගහලා තියෙන එක්කිනා වගේ කියලා. මෙයා මොකද කරන්නේ? සුතවත් ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැනගත් ඒ ශ්‍රාවකයා මේ රූපය ආත්මයක් හැටියට සලකන්නේම නැහැ. කවුරු කොහොම කිව්වත් මේ රූපය ආත්මීය ගතියෙන් නිකන් සිනිදුවට තියලා කියලා කිව්වත් පිළිගන්නේ නැහැ. ආත්මය ඇතුලේ රූපේ තියෙනවා කිව්වත් පිළිගන්නේ නැහැ. රූපේ ඇතුලේ ආත්මය තියෙනවා කිව්වත් පිළිගන්නේ නැහැ. එහෙම දකිනකොට එහෙම හොඳට මේ ස්කන්ධ පහේම 20 ආකාරයකට කලකන ස්කන්ධ පහේම ආත්මය කියන අර පිච්චෙන්නේ නැති, කපන්න බැරි ඔය වගේ එකක් કોઈ පැත්ත පලාතිකවත් ඒකේ නැහැ කියලා තේරුම් ගන්න. ඒක නිසා ඉතින් මේ ආත්මීය හැඟීමෙන් ගිහිල්ලා මෙහා මේ රූපය පතපතා යන්නේ නැහැ. වේදනාව පතපතා යන්නේ නැහැ. සංඥා සංඛාර විඥාන ප්‍රාර්ථනා කරගෙන යන්නේ නැහැ. ඒක නිසා මේ ආත්මයක් නැති හින්දා මට ආත්මයක් නැති කැඩෙන බිඳෙන රූපය මට අහවල් දෙයකටද? වැළපෙන ශෝක වෙන මේ වේදනාව සංඥා ඒ මට අහවල් දෙයකටද? මේ තිබෙනා වූ කඩතුළු පිරිච්ච මේ වේදනා සංඥා සංඛාර විඥාන මට මොකටද කියලා මෙයා ඒකින් අයින් වෙනවා. අයින් වෙච්ච ගමන් මොකද වෙන්නේ? දැන් මේ රූපයකුත් නැත්තම් වේදනාවකුත් සංඥා සංඛාර විඥානත් නැත්තම් මොකද වෙන්නේ? උපදින්න එකක් මොකක්වත් නැහැ. උපදින්න බෑනේ. ඒක රූප නැහැනේ. වේදනා සංඥා සංඛාර නැහැනේ. ඒක නිසා එයාට ඉපදීමක් නැහැ. ඒකට ඉපදීමක් නැත්තම් ජරාවට යන්න දෙයක්වත් නැහැ. අඬන්න බෑ. ඔන්න අනිත් එක. අඬනවා නම් කෙනෙක් දැම්ම හිටන් අඬාගන්න පස්සේ ආය අඬන්න දියාගන්න එපා. හේතුව මේකෙන් මිදුණට පස්සේ අඬන්න බෑ. දුක් දුම්නස් වෙන්නේ නැහැ. උපායාස වෙන්නේ නැහැ. ආන්නේතන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. දුකින් මිදුණාය කියලා. දුකින් මිදෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? මේ පහෙන්ම අපි අයින් වෙන්න ඕනේ. ඒක නිසා පහෙන්ම අයින් වෙන්න නම් මේ අයින් වෙනවා කියලා කියන්නේ කනෙක්ෂන් එක කඩන්න එපායි. කනෙක්ෂන් එක කඩන්න ඒක නිකන් අයින් වෙන්නේ නැහැ. ඩිස්කනෙක්ට් වෙන්නේ නැහැ. මොකද්ද කරන්න ඕන වෙන්නේ? හැම වෙලාවෙම මේකේ තිබෙනා වූ ඩිෆෙක්ට්ස් බලන්න ඕන. මේකේ ෆෝල්ට්ස් බලන්න ඕන. හැම වෙලෙම මේකේ දැන් බලන්න අත හොඳයි. නේද? අත හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. අත හොඳයි කියලා හිතාගෙන උනක වේදනාව එනවා. අත හොඳයි මෙහෙම හිතා මෙහෙම අත හොඳයි. ඒක මෙහෙම ටික වෙලා සාමාන්‍ය විනාඩි 5ක විතර ඉන්නකොට
අත හොඳයි අත හොඳයි. අතන මම මෙහෙම ජග් ගන්න ඕනේ. අත හොඳයි අත හොඳයි අත හොඳයි. දකුණු අත හොඳයි. තව මෙහෙම කරන්න ඕනේ නැහැ. සමහරු මෙහෙම අත හොඳයි. කොහොම නෙමෙයි. මෙහෙම ඉන්න ඕනේ. විනාඩි 5ක් විතර ඉන්නකොට මොකද වෙන්නේ? එහෙනම් අත හොඳයි අය අතරට දානවා. අත හොඳයි අම්මෝ අත හොඳයි ආන්න එකක් එනවා. ඇයි අත හොඳ නෑ වේගෙන එනවා නේද? ඒක නිසා මේ හැම අපි එකක් හොඳයි කියලා ගන්නකොට ඒක තුලම තියෙන හොඳ නැති ගතිය මතුවලා එනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඔය ගොඩාක්ම රූපයේ තිබෙන ආදීනව දේශනා කළේ මේකෙන් මිදිලා යන්නයි. අසුතවත් පෘතජ්ජනයා අන්ධ පෘතජ්ජනයා ඒ රූපයේ තිබෙන ඇදකුද කියනවාට කැමති නැහැ. රූපයේ තිබෙන ඇදකුද කියනවා නේද? කැමති නැහැ. මේ විරුද්ධවාදී මේ මොනවාද කියන්නේ අසුභවාදී තියෙන්නේ එහෙමනේ. අසුභවාදී ඇත්තටම තියෙන්නේ අසුභවාදී නේ රියැලිටි. රියැලිටි එක තමයි පුළුවන් තරම් එහෙන් මෙහෙන් පේන් කරගෙන ඔතාගෙන වහගෙන ආවට ඇතුලේ තියෙන්නේ ඔක්කොම කැඩෙන බින්දෙන જાතිනේ තියෙන්නේ නේද? ඒක නිසා මේක ඇත්තම තත්ත්වයේ කිව්වොත් එහෙම මේක ඇත්ත වශයෙන්ම ඩැමේජබල් නේ. මේක ඩැමේජබල්. මේක හරීම මේ හැම එකටම පොඩ්ඩක් අවුවේ යන්නකෝ බලන්න. කර කැවිල්ල හැදිලා එහෙම වෙනවා. ඉතින් අවුවේ ඩිංගක් විනාඩි 5ක් ගෙනියන්න බැරි ආත්මයකට වැඩක් තියෙනවද නැහැ. ඔන්න ඔය වගේ ඇත්ත කතා කරා මිනිස්සු කැමති නැහැ. ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ දකින අය ඇත්තටම කැමති. හොඳයි. ඔය ටික තමයි අද දේශනා කරේ. තවත් ඉතිරියක් තියෙනවා අපි කතා කරමු. සෑම දිනාටම ධර්ම අවබෝධයේ නිර්වාණ අවබෝධයේ සුවසේම සිද්ධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා.